ආයුබෝවන් දයාබර දුවේ පුතේ ගුරුගෙදර රූපවාහිනී වැඩසටහන් මාලාවට දයාබර දුවල පුතාලාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. විද්‍යා පාඩම් මාලාව තුළින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ පදාර්ථයේ විභව ඒකක යටතේ ආවර්තිතාව වගේ රටා පිළිබඳව. ඒ යටතේ දුවේ පුතේ මින් පෙර වැඩසටහනේ දුවල පුතාලා සාකච්ඡා කළා ආවර්තිතාව වගුව පිළිබඳව. ඒ වගේම ආවර්තිතාව වගේ රටාවක් කරන ප්‍රථම අයනීකරණ ශක්තිය පිළිබඳව අද දවස තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විද්‍යුත් ඍණතාව හා වෙනත් තවත් කරුණු බොහෝමයක්. ඒ සඳහා මේ අවස්ථාවේ එකතු කරගන්නවා මාත් සමග වෙන්නප්පුව ශුද්ධෝ පවුලේ බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය විදුස කොස්තා සර්ව ආයුබෝවන් කළ සර් පිළිගන්නවා. ආයුබෝවන් විශ්ව සර්. විදුස අපි විද්‍යුත් ඍණතාව ගැන කතා කරන්න මත්තෙන් දරුවොත් එක්ක පරමාණු ගැන තව විස්තර චුට්ටක් කතා කරොත් හොඳයි නේද? ඔව් සර්. අපි පරමාණු ගත්තම ප්‍රධාන වශයෙන් පරමාණු වල අපි කතා කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳව. එතකොට මේ පරමාණු වල සමහර පරමාණු වලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකීමේදී ඒවායේ අවසාන ශක්ති මට්ටම පිරුණු පරමාණු අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් සමහර පරමාණු තිබෙනවා ඒවායේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරී නැහැ ඉලෙක්ට්‍රෝන වලින්. එතකොට මේ පරමාණු වල අවසාන ශක්ති මට්ටම පිරී නොතිබීම හේතු කොටගෙන සමහර පරමාණු වලට ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමහර පරමාණු වලට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සමහර පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිරීලා නැති නිසා මේ පරමාණු සිදු කරන්නේ ඒවායේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ඊට ඇතුළත තියෙන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා. එහෙම නැත්නම් තවත් සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන එම පරමාණු වල අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා. මේ එක විදිහක්. තවත් ක්‍රමයක් තමයි පරමාණු වලට පුළුවන්කම තියෙනවා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමනොත් මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ සම්පූර්ණ නොවු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට. එතකොට මේ ඔබ දකින්නේ එහෙම අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ නොවුණු පරමාණුවක්. මේ තියෙන්නේ සෝඩියම් පරමාණුවක්. මේ සෝඩියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් පමණයි තියෙන්නේ. එම නිසා මේ සෝඩියම් පරමාණුව එම අවසාන ශක්ති මට්ටමේ තිබෙන තනි ඉලෙක්ට්‍රෝනෙ පිට කරලා වෙනත් අයනයක් බවට පත් වෙනවා. අපි කියනවා එතනදී සෝඩියම් පරමාණුව සෝඩියම් ධන අයනයක් බවට පත් වෙනවා කියලා. එහෙනම් අපිට දකින්න පුළුවන් මෙතනදී පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන සෑදීමේ හැකියාව තියෙනවා. පොදුවේ අපි සලකනවා එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරමින් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නා පරමාණු ධන අයන විදිහට මේ තියෙන්නේ ඔබ ඒ වගේ දකින්න උදාහරණයක්. ඒ වගේම අපි තවදුරටත් කතා කළොත් මේ තියෙන්නේ තවත් එක පරමාණුවක් ෆ්ලුවරින්. මේ ෆ්ලුවරින් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔබට දකින්න පුළුවන් 7ක් තියෙනවා. මෙයට අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න තවත් එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ලබා ගන්න පුළුවන්. එය තවත් එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ලබාගෙන ඔන්න හැදෙනවා ෆ්ලුවරයිඩ් ඍණ අයනය. එහෙනම් දුවේ පුතේ බාහිරින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නා පරමාණු අපි පොදුවේ හඳුන්වනවා ඍණ අයන කියලා. ඔබ මේ දකින්නේ එවන් අවස්ථාවක් ෆ්ලුවරින් පරමාණුව ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ෆ්ලුවරයිඩ් ඍණ අයනය බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ඔබ මීට පෙර දුටුවා ඔන්න ධන අයන සෑදෙනවා ඍණ අයන සෑදෙනවා. මේ ධන හා ඍණ අයන අතර හටගන්නා ආකර්ෂණ බල නිසා අපි හඳුන්වනවා අයනික බන්ධන හටගන්නවා කියලා. මේ අයනික බන්ධන සහිත සංයෝග අපි පොදුවේ හඳුන්වනවා අයනික සංයෝග කියලා. දැන් විදුස සර් කතා කළා අපි දරුවන්ට කියා හිටියා ඉලෙක්ට්‍රෝන පිට කරලා අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා කියලා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ලබාගෙන අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. ඉලෙක්ට්‍රෝන ලබාගෙන හා ඉලෙක්ට්‍රෝන පිට කරලා විතරද මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නේ? ඔව් සර්. අපි ගත්තොත් එහෙම මේ සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ඒ වගේම තවත් සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවානේ. ඒ වගේම තමයි
තවත් පරමාණු තියෙනවා. මේ පරමාණු වලට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන අපි කියනවා සහසංයෝජ බන්ධන හදලා එහෙම නැත්නම් සහසංයෝජ සංයෝග සාදමින් මෙන්න මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට පරමාණු දෙකක් හෝ කීපයක් මෙන්න මෙහෙම සහසංයෝජ බන්ධන මගින් බැඳිලා පරමාණු පොකුරක් එහෙම නැත්නම් අණුවක් කියන කොටසක් සාදා ගැනීම කරන්න පුළුවන්. දුවේ පුතේ මේ හයිඩ්‍රජන් අණුව තමයි මේ පැහැදිලිව පේන්නේ. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙක දෙපැත්තේ තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙක ඒ වගේම මේ හයිඩ්‍රජන් බැඳිලා තියෙන බන්ධනය තමයි සුදු පාට ඉරකින් පෙන්වන්නේ. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබාගෙන හයිඩ්‍රජන් අණුව සැකසීලා ඇති අන්දම තමයි දුවල පුතාලට මේ මම පෙන්වන්නේ. ඒ වගේම මේ තියෙන්නේ HCl අණුව, මේ තියෙන හයිඩ්‍රජන්, මේ තියෙන ක්ලෝරින් පරමාණුව, මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් තමයි මේ අණුව සැකසීලා ඇති ආකාරය මේ පෙන්වා තියෙන්නේ. සර් කොහොමද මේ බන්ධන සැකසීලා තියෙන්නේ කියලා චුට්ටක් අපිට කිව්වොත් මේ බන්ධනවල ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න එකම දුරකින්ද එහෙම නැත්නම් සමාන දුරවල් වලින්ද තියෙන්නේ? මට මේක ගැන චුට්ටක් පැහැදිලිව දරුවන්ට. ඔව් සර්. අපි දැන් ඔබට රූප සටහනේ දිස්සෙනවා ඔය හයිඩ්‍රජන් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තිබෙන ආකාරය. මේක ඔබ 10 ශ්‍රේණියේ රසායන විද්‍යාව පාඩමක් යටතේ නැවත වතාවක් සාකච්ඡා කරනවා. මෙහිදී හයිඩ්‍රජන් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි බන්ධන සාදාගෙන තියෙන්නේ. ඒ වගේම ඔබට ඔය දකින්න ලැබෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් ක්ලෝරින් පරමාණුවක් සමග ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සිටින ආකාරය. එතකොට මේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සිටිනකොට සමහර පරමාණු වලට පුළුවන්කම තියෙනවා තවත් පරමාණුක ඉලෙක්ට්‍රෝන Taman වෙත ඇද ගැනීමට. එහෙනම් ඔබට බැලුවොත් එහෙම රූප සටහන පේනවා ඇති හයිඩ්‍රජන් පරමාණු දෙක බන්ධන සාදාගෙන ඉන්නකොට එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සිටිනකොට මේ පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන සමව ඒ අතරමැද තමයි පිහිටා තිබෙන්නේ. නමුත් අපි හයිඩ්‍රජන් හා ක්ලෝරින් ගත්තම ක්ලෝරින් පරමාණුවට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාවට අපි නමක් කියනවා විද්‍යුත් ඍණතාවය කියලා. එහෙනම් ඔබට විද්‍යුත් ඍණතාවයේ අර්ථ දක්වන්න පුළුවන් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව තමයි අපි විද්‍යුත් ඍණතාවය කියලා හඳුන්වන්නේ. හරි. එතකොට මේ විද්‍යුත් ඍණතාවය අපි විවිධ පරමාණු වලට විවිධ අගයන් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මෙන්න මේ අගයන් වගුගත කරන ලද අවස්ථාවක් තමයි ඔබට මෙන්න මේ රූප සටහනින් දකින්න ලැබෙන්නේ. මේක ඔබට දකින්න පුළුවන් විවිධ පරමාණු වලට විවිධ විද්‍යුත් ඍණතා අගයන් දීලා තියෙනවා. මේකෙත් ඔබට තවත් නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් තමයි 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හීලියම් නියෝන් ආගන් වලට විද්‍යුත් ඍණතාවයක් දක්වා නැහැ. ඒට හේතුව තමයි එම පරමාණු බන්ධන සෑදීමක් සිදු නොකිරීම. මේ නිසා මෙම පරමාණු වලට විද්‍යුත් ඍණතාවයක් අපි අර්ථ දක්වන්නේ නැහැ. ඒ නිසා අගයක් ප්‍රකාශ කරන්නේ නැහැ. සර් මේකේ හඳුන්වලා තියෙනවා පෝලින් පරිමාණය කියලා. මේ පෝලින් පරිමාණය කියන්නේ මොකද්ද සර්? ඔව්. අපි විද්‍යුත් ඍණතාවය ප්‍රකාශ කරන පරිමාණය විදිහට භාවිතා කරනවා මෙන්න මේ පෝලින් පරිමාණය. මේ පෝලින් පරිමාණය හඳුන්වා දුන්නේ මෙන්න මේ ලීනස් පෝලින් කියන විද්‍යාඥයා. ඔහු විසින් හඳුන්වා දුන් පරිමාණය තමයි අපි පෝලින් පරිමාණය කියලා භාවිතා කරන්නේ. දැන් සර් මේ ප්‍රස්ථාරගත කිරීමක් කරලා තියෙනවා මෙතන මම හිතන්නේ විද්‍යුත් ඍණතාවය. මේ විද්‍යුත් ඍණතාවයේ ප්‍රස්ථාරගත කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කොහොමද මේ ප්‍රස්ථාරගත කිරීමේ වැදගත්කම? ඔව්. අපි මින් පෙර නිරීක්ෂණය කරන ලද වගුවේ තිබුණු දත්ත තමයි මේ ප්‍රස්ථාරයට නංවලා තියෙන්නේ. මේ ප්‍රස්ථාරගත කිරීමේ වැදගත්කම තමයි මේ ප්‍රස්ථාරගත කිරීම හේතු කොටගෙන ඔබට යම් යම් තොරතුරු පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රටා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ කොහොමද ප්‍රස්ථාරයෙන් අපේ දරුවෝ හඳුනගන්නේ? විද්‍යුත් ඍණතාව උපරිම මූලද්‍රව්‍ය නැත්නම් විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය කොහොමද අඳුරගන්නේ අපි? ඔව් සර්. මේ ප්‍රස්ථාරය දිහා ඔබ හොඳින් බැලුවොත් අපි ප්‍රස්ථාරයට අවධානය යොමු කළොත් ප්‍රස්ථාරයේ වැඩිම විද්‍යුත් ඍණතා අගය තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලෝරින් කියන පරමාණුව. ඒ නිසා ෆ්ලෝරින් තමයි විද්‍යුත් ඍණතාව උපරිම මූලද්‍රව්‍ය වෙන්නේ. ඒ වගේම විද්‍යුත් ඍණතාව උපරිම කාණ්ඩයක් අපිට හඳුනා ගන්න පුළුවන් නම් කොහොමද හඳුනගන්නේ? ඔව් සර්. අපි අවධානය යොමු කළොත් නැවතත් ප්‍රස්ථාරයේ දිහාවට
අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපිට පළවෙනි ආවර්තයේ තියෙන්නේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට පමණයි විද්‍යුත් ඍණතාවයක්. ඒ නිසා අපි දෙවෙනි ආවර්තයට අවධානය යොමු කළොත් දෙවෙනි ආවර්තයේ උපරිම විද්‍යුත් ඍණතාවයේ තිබෙන මූලද්‍රව්‍ය වෙන්නේ මෙන්න මේ ෆ්ලුවරින් කියන මූලද්‍රව්‍යය. දෙවෙනි ආවර්තයේ උපරිම විද්‍යුත් ඍණතාවයේ තියෙන ෆ්ලුවරින් කියන මූලද්‍රව්‍යයට. ඒ වගේම අපි තුන්වෙනි ආවර්තයට යොමු වුණොත් තුන්වෙනි ආවර්තයේ ඉහළම විද්‍යුත් ඍණතාවයේ තියෙන්නේ ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයට. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ ෆ්ලුවරින් හා ක්ලෝරින් අයත් වන හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට තමයි හැම ආවර්තයකම උපරිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ කියලා. එහෙනම් හත්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට තමයි සෑම ආවර්තයකම උපරිම විද්‍යුත් ඍණතාවයේ හිමි මූලද්‍රව්‍ය පවතින්නේ. ඒ වගේම සර් විද්‍යුත් ඍණතාව අවම කාණ්ඩයක් දරුවන්ට හොයාගන්න ක්‍රමයක් තියෙනවද? ඔව් සර්. අපිට විද්‍යුත් ඍණතාවයේ අවම කාණ්ඩයත් ඔය ආකාරයටම හොයාගන්න පුළුවන්. අපි නැවතත් ප්‍රස්ථාරයට අවධානය යොමු කළොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා පළවෙනි ආවර්තය ගත්තොත් එහෙම එහි හයිඩ්‍රජන් පමණයි අපිට තියෙන්නේ. නමුත් දෙවෙනි ආවර්තයේ අවමය අපිට දකින්න පුළුවන් වෙනවා ලිතියම් කියන මූලද්‍රව්‍යය. ඒ වගේම තුන්වෙනි ආවර්තයට ගියොත් තුන්වෙනි ආවර්තයේ අවමය අපිට දකින්න පුළුවන් සෝඩියම් කියන මූලද්‍රව්‍යය. ඒ වගේම අපි හතරවෙනි ආවර්තයට ගියොත් හතරවෙනි ආවර්තයේ අවමය දකින්න පුළුවන් වෙන්නේ පොටෑසියම් කියන මූලද්‍රව්‍යය. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් අයත් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල තමයි සෑම ආවර්තයකම අවම විද්‍යුත් ඍණතාවය පවතින්නේ කියලා. කොහොමද සර් විද්‍යුත් ඍණතාව ආවර්තිතාවක විචලන රටාවක් එහෙම තියෙනවද? අපිට අඳුරගන්න අපි මේ ඉගෙන ගන්නේ ආවර්තිතාවකගේ රටාවන්නේ. දැන් මේ විද්‍යුත් ඍණතාවත් කොහොමද මේ ආවර්තිතාවක තුළ දරුවෝ කොහොමද අඳුරගන්නේ මේ විචලන රටාව? ඔව් සර්. අපිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අපි භාවිතා කරන ආවර්තිතාවකගේ එක් මූලද්‍රව්‍ය සඳහා විද්‍යුත් ඍණතාවයන් සැලකුවහොත් එහෙම අපිට දකින්න පුළුවන් කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට විද්‍යුත් ඍණතාවයන් ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් තියෙනවා කියලා. විශේෂයෙන් අපි ගත්තොත් හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාවයේ 2.1යි, ලිතියම් වල 1.0යි, සෝඩියම් වල 0.9යි, පොටෑසියම් වල 0.8යි. එහෙනම් කාණ්ඩයේ පහළට විද්‍යුත් ඍණතාවය අඩුවීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ආවර්තයක් ඔස්සේ අපි සැලකුවොත් එහෙනම් අපි විශේෂයෙන් දෙවෙනි ආවර්තයට අවධානය යොමු කළොත් ලිතියම්හි අගය 1.0යි ඒ ආකාරයට අගය වැඩි වෙලා තියෙනවා 1.0 1.5 2.0 2.5 3.0 3.5 හා 4.0 යනාදී විදිහට. එහෙනම් අපිට කියන්න පුළුවන් ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියන කාරණය. ඒ වගේම සර් කාණ්ඩයක් දිගේ පහළට යන විද්‍යුත් ඍණතාව කොහොමද විචලනය වෙන්නේ? ඔව් සර් කාණ්ඩයක් දිගේ පහළට අපිට දකින්න පුළුවන්කම තියෙනවා විද්‍යුත් ඍණතාවය ක්‍රමක්‍රමයෙන් අඩුවීමකට ලක් වෙනවා. මේ අඩුවීමට අපි හේතුව හඳුනා ගන්න ඕන. එහෙම අඩු වෙන්නේ කාණ්ඩය දිගේ පහළට යනකොට ශක්ති මට්ටම් ගාන වැඩි වෙන නිසා. මේ ශක්ති මට්ටම් ගාන වැඩි වෙනකොට පරමාණු විශාල වෙනවා. මේ නිසා අර ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටිය දක්වන ආකර්ෂණය අඩුවීම නිසා තමයි විද්‍යුත් ඍණතාවය අඩුවීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම ආවර්තය දිගේ දකුණටත් ක්‍රමයෙන් විද්‍යුත් ඍණතාව වැඩි වෙනවනේ සර්. මේ වැඩි වෙන්නේ කොහොමද හේතුව? ඔව් සර්. අපි නැවතත් අවධානය යොමු කළොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ආවර්තිතාවකයේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා. ඔබට දකින්න පුළුවන් ලිතියම් සිට ෆ්ලුවරින් දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. සෝඩියම් සිට ක්ලෝරින් දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ආවර්තයේ දිගේ දකුණට යද්දී න්‍යෂ්ටි තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වීම හේතු කොටගෙන ප්‍රෝටෝන මගින් ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය වැඩි වීම කියන කාරණය. මේ නිසා තමයි ආවර්තය ඔස්සේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. දයාබර දුවේ පුතේ ආවර්තවගේ කොහොමද ලෝහ ඒ වගේම ලෝහාලෝහ අලෝහ ගුණ කොහොමද වෙනස් වෙන්නේ කියලා අද දවස තුල ඒ ආවර්තතාවකගේ ආවර්තයක් දිගේ වෙනස් වුණ ආවර්ත රටාවක් හැටියට අපිට අධ්‍යයනය කරන්න පුළුවන්ද කියලා විදුෂ්ලගෙන් අපි අහලා බලමු කොහොමද කියලා. සර් කොහොමද අර අපේ ආවර්තවගේ ලෝහ ටික අපි වෙන් කරගන්නේ? ඔව් සර්. ඔබට ඔබේ පෙළ පොතේ තියෙන නූතන ආවර්තිතාවකයට අවධානය යොමු කළොත්
ඔබේ පෙළපොතේ නූතන ආවර්තිතාවකයේ ඔබට බෝරෝන් අසලින් පඩිපෙළියක ආකාරයට දිස් වෙනවා කිසියම් රේඛාවක්. මේ රේඛාවෙන් වම් අත පැත්ත අපි සලකනවා පවතින්නේ ලෝහ කියලා. ඔබේ ආවර්තිතාවකයෙන් ওই නිල් පාටින් දක්වලා තියෙන්නේ ලෝහමය මූලද්‍රව්‍ය. ඒ වගේම මේ පඩිපෙළියෙන් දකුණු අත පැත්තේ තියෙන මූලද්‍රව්‍ය පොදුවේ අපි සලකනවා අලෝහ කියලා. ඔබට දකුණු අත පැත්තේ තිබෙන ওই තැඹිලි පාට මූලද්‍රව්‍ය අපිට හඳුනා ගන්න පුළුවන් අලෝහ කියලා. ඒ වගේම ඔය ආවර්තිතාවකයේ මේ පඩි මත තියෙන මූලද්‍රව්‍ය විශේෂයෙන් බෝරෝන් සිලිකන් වැනි මූලද්‍රව්‍ය කොළ පාටින් දක්වලා තියෙනවා. මේවා අපි සලකනවා ලෝහ කියලා. එහෙනම් ආවර්තිතාවකය තුළ ඔය ආකාරයට අපිට ලෝහ හා අලෝහ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ලෝහ හා අලෝහ පිළිබඳව තමයි මින් ඉදිරියට අවධානය යොමු කරන්න යන්නේ. මම හිතන්නේ සර්ගෙන් අපිට දැනගන්න පුළුවන් වේවි මොනවාද මේ ලෝහ කියන්නේ කියන කාරණේදී ලෝහවල භෞතික ගුණ විශේෂයෙන් මොනවාද කියන දේවල්. ඔව් විදුස. ලෝහවල භෞතික ගුණ හැටියට දක්වන්න පුළුවන් ලෝහ වලට තියෙනවා ආවේනික ලෝහක දිස්නයක්. මේ තියෙන මගේ අතේ දුවේ පුතේ තියෙන ලෝහ. මේ ලෝහ වලට තියෙනවා ආවේනික ලෝහක දිස්නය. ඒ වගේම ලෝහ වලට තියෙනවා ගැටීමේදී රැවුදෙන හඬක් දෙනවා. සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ තමයි ලෝහ පවතින්නේ. එනමුත් දුවේ පුතේ අපේ විද්‍යාගාරයේ තියෙනවා ද්‍රව තත්ත්වයේ පවතින ලෝහයක්. ඒ තමයි රසදිය. මම දුවල පුතාලට පෙන්නනවා රසදිය ටිකක් වත් කරලා රසදිය වල ස්වභාවය. දියරක් වගේ තමයි දුවේ පුතේ මේ රසදිය තියෙන්නේ. ඒක කාමර උෂ්ණත්වයේදී ද්‍රවාංකයේ පහත් අගයක් ගන්න නිසා තමයි ද්‍රවයක් ලෙස මේ රසදිය තියෙන්නේ. මම නැවතත් බෝතලයට වත් කරනවා රසදිය. රසදිය කියන්නේ විස ද්‍රව්‍යයක්. ඒ නිසා අපි අතේ ගා ගන්න හොඳ නෑ දුවේ පුතේ. ඒ වගේ මැග්නීසියම් ලෝහය අපි ගත්තොත් මේ මැග්නීසියම් ලෝහය අපිට පෙන්වන්න පුළුවන් විද්‍යාගාරයේ දුවේ පුතේ තියෙනවා. මෙයත් ඝන අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒ වගේම මේ ලෝහ වල තියෙන තව ලෝහක ලක්ෂණයක් තමයි අපේ විදුස ලෝහ තලන්න පුළුවන් තහඩු ලෙස. ඒකට අපි කියනවා ආහන්නතාව කියලා. ලෝහ තහඩුෙන් තලන්න පුළුවන් හැකියාවට අපි කියනවා ආහන්නතාව කියලා. ලෝහයක් ගුලියක් අරගෙන තහඩුවක්සේ තලන්න පුළුවන් අපිට ලෝහය. ඒ වගේම ලෝහවල තියෙන තවත් ගුණයක් තමයි තන්නතාව. මේ කම්බිසේ අදින්න පුළුවන් වෙලා තියෙනවා ලෝහ. ඒ ලෝහවල ඒ හැකියාව නිසා තමයි මේ තත් වයන්න පුළුවන් වෙලා තියෙන ශබ්ද නගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට මේ හේතුව නිසා. ඒ වගේම ලෝහ හොඳ තාපසන්නායකයක්. ලෝහ හොඳ තාපසන්නායකයක් හින්දා තමයි ආහාර පිසීම සඳහා ලබා ගන්න උපකරණ හදන්න ලෝහ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ලෝහ හොඳ විද්‍යුත් සන්නායකයක්. ලෝහ හොඳ විද්‍යුත් සන්නායකයක් හින්දා තමයි දුවේ පුතේ අපේ ජාතික විද්‍යුත් බල ජාලය මගින් ඇලුමිනියම් කම්බි යොදන් තියෙනවා විදුලි රැහැන් සඳහා. ඒ වගේම නිවසේ විදුලි රැහැන් සඳහා තඹ කම්බි භාවිතා කරලා තියෙනවා. මේ ලෝහ හොඳ විද්‍යුත් සන්නායක. සන්නායක කියන්නේ විදුලිය හොඳින් ගමන් කරනවයි කියන කාරණාව. ඉතින් විදුස අපි මේ ලෝහ වල ඉහළ ඝනත්වයක් තියෙනවා කියලාත් අපිට දරුවන්ට කරලා පෙන්නන්න පුළුවන්. මංගාව තියෙනවා සින්ක් කැබල් ටිකක් මේ ජලයට වඩා ඝනත්වය වැඩි. ඒ කියන්නේ ජලයට වඩා ඝනත්වය වැඩි නිසා මොකද වෙන්න ඕනේ? ජලය ගිලෙන්න ඕන. මේ සින්ක් තහඩු කැබල්ලක් මම ජලයට තමලා පෙන්නනවා. ජලය ගිලනවා ඉහළ ඝනත්වයක් තියෙනවා කියලා දරුවන්ට වටහා ගන්න තමයි මම මේ වැඩේ කරලා පෙන්නන්නේ. එහෙනම් විදුස මම ලෝහවල භෞතික ගුණ සාකච්ඡා කළා. මම අහලා බලන්න කැමතියි සර්ගෙන් කොහොමද මේ ලෝහවල රසායනික ගුණ කියලා. ඔව් සර්. ලෝහවල රසායනික ගුණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් අපි සලකනවා ලෝහ වලට පුළුවන්කම තියෙනවා ඉලෙක්ට්‍රෝන පිට කිරීමට. මේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ලෝහ මගින් කරන්නේ ධන අයන එහෙම නැත්නම් අපි හඳුන්වනවා කැට අයන කියලා කැට අයන සාධන එක. ඒ වගේම ලෝහ වලට පුළුවන්කම තියෙනවා ඔක්සිජන් සමග සංයෝජනය වෙලා බාස්මික ඔක්සයිඩ් සෑදීමට. ලෝහ ඔක්සිජන් සමග සාදන්නේ බාස්මික ඔක්සයිඩ්.
මෙන්න මේ බාස්මික ඔක්සයිඩ් ජලයේ දිය වුණාම අපිට ලැබෙනවා බාස්මික ද්‍රාවණ. ඔබට මතක තියෙන්න ඕන ලෝහ මගින් සාදන්නේ බාස්මික ඔක්සයිඩ්. මේ බාස්මික ඔක්සයිඩ් ජලයේ දිය වුණාම සෑදෙන්නේ බාස්මික ද්‍රාවණ කියන කාරණාව. අපි ලෝහ වලට උදාහරණ විදිහට කතා කරනවා. එක උදාහරණ තමයි සෝඩියම් කියන මූලද්‍රව්‍යය. සෝඩියම් ගැන අපිට සෝඩියම් වල භෞතික ගුණ වලින් හඳුන්වා ගන්න පුළුවන් සෝඩියම් කියන්නේ කොයි වගේ මූලද්‍රව්‍යයක්ද කියන කාරණාව. ඔව් දුවේ පුතේ සෝඩියම් වල භෞතික ගැන කතා කරද්දී මේ මගේ අතේ මම ගෙනල්ලා තියෙන දුවල පුතාලාට පෙන්වන්න සෝඩියම් ලෝහය. දැන් අපිට තව චුළු වෙලාවකින් බලන්න පුළුවන් සෝඩියම් ලෝහය කොහොමද මේ සෝඩියම් ලෝහය මෘදු ලෝහයක්ද කියන. සෝඩියම් ලෝහය දුවේ පුතේ පිහියකින් කපන්න හැකි තරම් ඉතා මෘදු ලෝහයක්. ඒ ලෝහවල පොදු ගුණ කියද්දි ලෝහය ඉතින් හරි අපිට අවබෝධයෙන් හුඟක් තදයි කියන්නේ. නමුත් මේ සෝඩියම් ලෝහය කියන්නේ ඉතා මෘදු ලෝහයක්. ඒ වගේම සෝඩියම් ලෝහයේ ජලයට වඩා ඝනත්වයෙන් අඩුයි. ඒ නිසා ජලය මත මේ සෝඩියම් පාවෙනවා. ඒ වගේම අනිත් ලෝහ වගේමයි සෝඩියම්ට හොඳ විද්‍යුත් සන්නායකයක්, හොඳ තාප සන්නායකයක් වෙනවා සෝඩියම්. ඉතින් ක්‍රියාකාරකම කරන්න ඉස්සෙල්ලා මං විදුලියෙන් අහලා බලන්න කැමති සෝඩියම් වල රසායනික ගුණ කොහොමද කියලා. ඒක අහලම දුවේ පුතේ අපි ක්‍රියාකාරකම් කරලා බලමු. ඔව් සර්. සෝඩියම් සලකපුවම සෝඩියම් අපි කියවනේ ලෝහයක් කියලා. මේ සෝඩියම් ලෝහයට පුළුවන්කම තියෙනවා ඔක්සිජන් සමග ප්‍රබල ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වන්න. සෝඩියම් වාතයේ ඇති ඔක්සිජන් වායුව සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා ලෝහ ඔක්සයිඩ් සෑදීම සිදු කරනවා. මෙන්න මේ සෝඩියම්ට පුළුවන්කම තියෙනවා සිසිල් ජලය සමගත් ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන්න. සෝඩියම් සිසිල් ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කළොත් අපිට ලැබෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව. ඒ වගේම සෝඩියම් තනුක අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරලා ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව සෑදීම සිදු කරනවා. සෝඩියම් තනුක අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. මේ නිසා අපි විද්‍යාගාරය තුළ සෝඩියම් හා තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව ආදර්ශනය කරන්නේ නැහැ. ඒ වගේම අපි ප්‍රායෝගික පරීක්ෂණ යොමු වෙන්න පෙර සෝඩියම් ලෝහයේ භාවිත පිළිබඳව කතා කරමු. අපි සෝඩියම් ලෝහය ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා රන් රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවීමට. ඒ වගේම අපිට කාබනික රසායන විද්‍යාවේදී ඔක්සි හාරකයක් ලෙස ලබා ගන්න සෝඩියම් සංරසය නිපදවීම සඳහාත් අපි සෝඩියම් භාවිතා කරනවා. ඒ වගේම ටයිටේනියම් සර්කෝනියම් වැනි ලෝහවල සංයෝග වලින් ලෝහය වෙන් කර ගැනීමටත් අපි සෝඩියම් භාවිතා කරනවා. ඒ වගේම ඔබ භාවිතා කරන කලිසම් රෙදි, එහෙම නැත්නම් අපි කියනවා ඩෙනිම් රෙදි වර්ණ ගැනීමට යොදා ගන්න ඉන්ඩිගෝ වැනි සායම් වර්ග නිපදවීමටත් අපි සෝඩියම් භාවිතා කරනවා. එහෙනම් විශ්වස අපිට දැන් පුළුවන් සෝඩියම් ලෝහයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වලට යොමු වෙන්න. එහෙනම් දුවල පුතාලත් එක්ක අපි සෝඩියම් ලෝහය ගැන කතා කළා ඉතින් කරලා බලන්න දුවල පුතාලා ආස ඇතිනේ. අපි එහෙනම් ඒ ක්‍රියාකාරම කරලා බලමු. මේ තියෙන්නේ අපේ විද්‍යාගාරයේ දුවේ පුතේ සෝඩියම් ගබඩා කරලා තියෙන්නේ ද්‍රව පැරපින් තුල. ඒ කියන්නේ සෝඩියම් ලෝහය විදුල්ස කිව්වා වගේ දුවේ පුතේ ඊතා ප්‍රතික්‍රියාශීලී ලෝහයක්. ඒ නිසා වාතය සමග ගැටුනොත් එහෙම ඊතා ඉක්මනින් ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලෝහය අපිට ක්‍රියාකාරකම් සඳහා දායක කරගන්න හම්බෙන්නේ නැහැ. සෝඩියම් ඔක්සිජන් සමග ගැටලා වෙනස් සංයෝගයක් තමයි සෑදෙන්නේ. ඒ කියන්නේ සෝඩියම් ඔක්සයිඩ්. නිසා අපි ද්‍රව පැරපින් තුල තමයි විද්‍යාගාරයේ ගබඩා කරලා තියෙන්නේ. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි මම මේ සෝඩියම් කැලලත් අරගන්න යන්නේ. ඔන්න දුවේ පුතේ මම සෝඩියම් කැලලක් අරගත්තා ඉවතට. සෝඩියම් කැලල අඬුව භාවිතා කරලා අල්ලගෙන පිහිතලයකින් අපිට කපන්න පුළුවන් ඒ තරම් මෘදු ලෝහයක්. සාමාන්‍ය යකඩයක් පුතේ පීයකින් කපන්න බෑනේ. හැබැයි මේ සෝඩියම් කියන ලෝහය අපිට කපන්න පුළුවන්. ඕම් මං කපන්න සූදානම්. මේ සෝඩියම් ඉතා මෘදු නිසා සෝඩියම් පහසුවෙන් කපන්න ලේසියි. මේ කැලල වෙන් කරගත්තා. සෝඩියම් වල තියෙනවා ලෝහක දිස්නය. මේ බලන්න ලෝහක දිස්නය හොඳින් දිලිසෙනවා පෘෂ්ඨය. කැපුම් පෘෂ්ඨය හොඳින් දිලිසෙනවා.
දුවල පුතාලට පේනවා. ඒ වගේම විදුස කතා කළා ජලයක ප්‍රතික්‍රියා කරනවා කියලා. මම මේ සෝඩියම් ලෝහයෙන් සුළු ප්‍රමාණයක් ජලයට දාන්නයි මේ සූදානම. ඒ නිසා අපි මේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරමින් ඉතින් ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කුඩා භාජනයක් ගන්න මේ වගේ විශාල ජල ද්‍රෝණිකාවක් තමයි යොදාගන්නේ. නැත්තම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී සෝඩියම් කැලේ වීසි වෙන්න පුළුවන්. ඉතින් අනතුරුදායකයි. ඒ නිසා දුවේ පුතේ ගුරුවරයෙක් සමග තමයි මේ වගේ දේවල් අපි විද්‍යාගාරදී කරන්න ඕනේ. දැන් මම පළමුවෙන්ම ජල ද්‍රෝණිකාවට ජලය යොදා ගන්නවා. දුවල පුතාලට මතකද මේ ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන සංයෝගයේ භාෂ්මිකයි කියලා විදුෂ්ස කිව්වා වගේ මට මතකයි. ඉතින් දුවේ පුතේ ඒ නිසා මම මේකට දානවා පීනොප්තලින් ස්වල්පයක් විද්‍යාගාරයේ භාෂ්මික ද්‍රාවණයක් අඳුර ගන්න අපිට තියෙනවා පීනොප්තලින්. මේ මගේ අතේ තියෙන පීනොප්තලින්. ඒ නිසා මම පීනොප්තලින් බිඳු කීපයක් දාන්නයි මේ සූදානම් වෙන්නේ ජල ද්‍රෝණිකාවට. දුවේ පුතේ සෝඩියම් සඳහා අපි ජලයක ඉතා ප්‍රචණ්ඩව සෝඩියම් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා සෝඩියම් අපි යොදාගන්නේ ඉතා පුංචි ප්‍රමාණයක්. ඉතින් ජල භාජනයේට අපි පීනොප්තිලින් දාව පීනොප්තිලින් වල වර්ණය ආම්ලික මාධ්‍යයේදී අවර්ණයි. ඒ වගේම උදාසීන මාධ්‍යයේදීත් ජලයේදීත් අවර්ණයි. හැබැයි භාෂ්මික මාධ්‍යයේදී එයා රතු රෝස පාට හැරෙනවා. අපි බලමු සෝඩියම් කැබැල්ල ජලයට දාලා. ජලයේ මං කිව්වා සෝඩියම් පා වෙනවා කියලා. ජලයේ සෝඩියම් පා වෙන කියන්නේ ජලයට වඩා ඝනත්වයෙන් අඩුයි කියලා. දුවල පුතාට ඒ කාරණාව දෙකම බලාගත්ත හැකි. එකක් ජලයට වඩා ඝනත්වයෙන් අඩු නිසා සෝඩියම් ලෝහය පා වෙනවා. ඒ වගේම දුවේ පුතේ බලන්න අර අවර්ණ ජලය දැන් රෝස පැහැයෙන් පැහැගන් වෙලා තියෙනවා. ඒ නිසා ජලයේ සමග ප්‍රතික්‍රියා කළ සෑදෙන වාෂ්මික ඔක්සයිඩය ඒ නිසා පීනොප්තිලින් සමග රෝස වර්ණය අපිට ලබා දීලා තියෙනවා. දුවල පුතාට ඉතාමත් හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා මේ ක්‍රියාකාරකම දිහා බලපුවාම. මම දැන් ඊළඟ ක්‍රියාකාරකමට සූදානම්. ඒ තමයි දුවල පුතාලට මතක ඇති මම කිව්වා සෝඩියම් හොඳ විද්‍යුත් සන්නායකයක් කියලා. ඒ නිසා දැන් සෝඩියම් වල විද්‍යුත් සන්නායකකම තමයි ඒ හැකියාව තමයි මම බලන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා මම පුංචි පරිපථයක් සකස් කරන් ආවා. දුවේ පුතේ මම සූදානම් හොඳ විද්‍යුත් සන්නායකයක් කියලා සෝඩියම් ලෝහය පෙන්වන්න. මම මේ සෝඩියම් කෑල්ල ගබඩා කරලා තියාගත්තේ ද්‍රව පැරපින් තුල. මම මේ පරීක්ෂණය සඳහා ද්‍රව පැරපින් යොදාගෙනම ක්‍රියාකාරක වන වාතය සමග ගැටිච්ච ගමන් සෝඩියම් ලෝහය මොකද පුතේ ප්‍රතික්‍රියා කරනවනේ. ඒ නිසා සෝඩියම් ලෝහය විවෘත පරිසරයේ වැඩි තියාගන්න හොඳ නැහැ. මං කිඹුල් කට්ටක් සම්බන්ධ කරනවා එක ඇල්පනිත් එකට. දැන් පුතේ පේනවා දුවේ පුතේ සෝඩියම් ලෝහය දිගේ විදුලිය සන්නයනවා බල්බේ පත්තු වෙනවා. බල්බේ පත්තු වෙනවා කියන දුවේ පුතේ පරිපථය සම්බන්ධයි. සෝඩියම් ලෝහය දිගේ විදුලිය සන්නයනය වෙන නිසා තමයි දුවේ පුතේ මේ බල්බ් එක දැල් වෙන්නේ. පරිපථය විසන්ධි කළා. එහෙනම් සෝඩියම් ලෝහයට සම්බන්ධ නැහැ. නමුත් සෝඩියම් ලෝහය තුලින් විදුලිය සන්නයනය වෙන වෙලාවට පරිපථය සම්බන්ධයි. ඔන්න බල්බේ දැල් වෙනවා. ඒ වගේම දුවේ පුතේ මට පුළුවන් සෝඩියම් ලෝහය විදුලි සන්නයනය කළා වගේම දුවල පුතාලත් එක්ක මැග්නීසියම් ලෝහයත් විදුලිය සන්නයනය වෙනවයි කියලා මේ මොහොතේ පෙන්වන්න. ඊට මත්තෙන් මේ සෝඩියම් කෑල්ල නැවත ද්‍රව පැරපින් තුල ගබඩා කරන්න වෙනවා. විවෘතව මේක තිබ්බොත් මෙතන සෝඩියම් කෑල්ල ප්‍රතික්‍රියා කරනවා වාතේ. ඒ නිසා මම මේක ඉක්මනින් ඉවත් කරගන්නවා. මොකද ද්‍රව පැරපින් තුල තමයි අපි සෝඩියම් ගබඩා කරලා තියාගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපිට දුවේ පුතේ සෝඩියම් වල විදුලි සන්නායකතාව මම පෙන්නුවානේ. ඒ වගේම මට දැන් පෙන්වන්න පුළුවන් පුතාලත් එක්ක මැග්නීසියම් ලෝහය දිගේ විදුලිය සන්නයන වෙනවයි කියලා. මේ මැග්නීසියම් පටි කැබල්ලක් හොඳින් පිරිසිදු කරගන්න ඕන. මේ මැග්නීසියම් විද්‍යාගාරයේ දුවල පුතාලා දැකලා ඇති විද්‍යාගාරයේ තියෙන්නේ මැග්නීසියම් මේ මගේ අතේ පිරිසිදු කරගත්
මැග්නීසියම් කැබැල්ල විදියට නෙමෙයි. වැලි කඩදාසි කැබැල්ලක් අරන් හොඳින් පිරිසිදු කරගෙන තමයි මේ මැග්නීසියම් පටි කැල්ල මගේ අතේ තියෙන්නේ. නමුත් මේ මැග්නීසියම් විද්‍යාගාර ගබඩා කරලා තියෙන්නේ ලෝහයට ආවරණ ආලපයක් කරලා. නැත්තම් මැග්නීසියනුත් ප්‍රතික්‍රියාශීලීත්වය අධිකයිනේ. සෝඩියම් තරම්ම නැති වුණාට හොඳින් වාතය සමග ගැටලා ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා විද්‍යාගාරේ ගබඩා කරලා තියෙන්නේ තීන්ත ආලේප කරලා. එහෙනම් අපි බලමු විදුලිය සන්නයනය කරනවාද කියලා. දුවල පුතාලා අර රෝලෙන් ගත්තොත් නම් විදුලිය සන්නයන කරන්නේ නැහැ. මොකද තීන්ත ආලේප කරලා තියෙනවනේ. ඒ නිසා අපි ගන්නව නම් හොඳින් පිරිසුදු කරගෙන විදුලිය සන්නයනය කරනවාද කියලා තමයි බලන්න වෙන්නේ. ඔව් දුවේ පුතේ මේ බලන්න. විද්‍යුත් බල්බය දැල් වෙනවා. ඒ කියන්නේ විදුලිය මැග්නීසියම් කැබැල්ල තුලින් සන්නයනය වෙන නිසා විදුලිය මැග්නීසියම් කැබැල්ල තුලින් හොඳින් සන්නයනය වෙනවා. දුවේ පුතේ දුවල පුතාට මම නැවතත් මේක පැහැදිලි කරන්නම්. පරිපතේ විසන්ධි කරලායි තියෙන්නේ. බල්බය දැල් වෙන්නේ මැග්නීසියම් කැබැල්ල තුලින් විදුලිය සන්නයනය වෙනවා නම් පරිපතේ බල්බය දැල් වෙන්න ඕන. ඔන්න මම කිඹුල් කට්ට සම්බන්ධ කරනවා මැග්නීසියම් කැබැල්ල සමග බල්බය දැල් වෙනවා. ඒ කියන්නේ මැග්නීසියම් ලෝහය තුලින් මැග්නීසියම් ලෝහයක් මැග්නීසියම් වලට ඒ ලෝහයට හිමි ලෝහක ගුණයක් වන විදුලිය සන්නයනය කිරීමේ හැකියාව මැග්නීසියම් සතු වන නිසා තමයි දුවේ පුතේ බල්බය දැල් වෙන්නේ. ඒ වගේම මැග්නීසියම් පටියක් දුවල පුතාලට වාතයේ දහනය කරලා පෙන්වන්නත් මට පුළුවන්. ඒ සඳහා අපි යොදා ගන්නවා වයින් ස්පෘතු ලාම්පුවක්. අපිට පුළුවන් වයින් ස්පෘතු ලාම්පුවෙන් මැග්නීසියම් දහනය කරලා පෙන්වන්න. මේ ක්‍රියාකාරකම් වල රසායනික ගුණ සියල්ල අපේ විදුසර් දුවල පුතාලට පැහැදිලි කරනවා. මැග්නීසියම් ලෝහය වාතයේ දහනය කරද්දී පුතේ ඊටමත් දීප්තිමත් දැල්ලක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. දුවල පුතාලා ආස ඇතිනේ මේ දීප්තිමත් දැල්ල දැක ගන්න. ඉතින් පුංචි වෙලාවක් යනවා මේ මැග්නීසියම් දහනය වෙන්න. විදුස අපිට උදව් කරන්න බැයිද මේ සඳහා? ඔව් සර් මැග්නීසියම් සාමාන්‍යයෙන් වාතය සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් සෑදීම සිදු කරන දහනේදී මේ ප්‍රතික්‍රියාව තමයි අපිට දීප්තිමත් දැල්ලක් සහිතව දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතන මේකේ මැග්නීසියම් කියන්නේ ලෝහයක් නිසා වාතයේ ඔක්සිජන් සමග දහනය වුනම මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. මේ සෑදෙන මැග්නීසියම් ඔක්සයිඩ් අපි සලකනවා තවත් බාස්මික ඔක්සයිඩයක් කියලා. එහෙනම් ලෝහ මගින් සාදන ඔක්සයිඩ් බාස්මිකයි කියලා අපි වේලස්සන කිව්වනේ. එහෙනම් මේ මැග්නීසියම් ඔක්සයිඩුත් බාස්මික ඔක්සයිඩයක්. දැන් ඔබට දකින්න පුළුවන් වෙයි මේ සුදු දීප්තිමත් පැහැයෙන් මැග්නීසියම් පටිය දහනය වෙනවා. මේ දහනය විලා අවසානයේදී ඔබට දකින්න පුළුවන් මේ සුදු කුඩක් ඉතුරු වෙනවා. මේ සුදු කුඩ තමයි මැග්නීසියම් ඔක්සයිඩ් විදිහට අපි සලකන්නේ. දුවේ පුතේ මේ මැග්නීසියම් ඔක්සයිඩ් කිව්වා වගේම සුදු කුඩක්. මැග්නීසියම් ඔක්සයිඩ් සුදු කුඩක්. මේ මැග්නීසියම් ඔක්සයිඩ් සුදු කුඩ මම පෙට්ටි 30ට තියාගත්තා. ඒ මැග්නීසියම් වල රසායනික ගුණ කළාට පස්සේ අපි ඉතුරු ක්‍රියාකාරකම් ටික කරමු. ඒ සඳහා දැන් මම මැග්නීසියම් වල භෞතික ගුණ සහ රසායනික ගුණ දුවල පුතාලත් එක්ක කතා කරන්නයි මේ සූදානම්. දුවේ පුතේ මැග්නීසියම් වල භෞතික ගුණ හැටියට මම වේල පහත් කිව්වා. මැග්නීසියම් විද්‍යාගාරයේ ගබඩා කරලා තියෙන්නේ රෝල් වශයෙන්. දැන් මැග්නීසියම් වල භෞතික ගුණ දුවේ පුතේ අපි සාකච්ඡා කරමු. මැග්නීසියම් ලෝහයේ ඝනත්වය වැඩි, ජලයට වඩා ඝනත්වය වැඩි. මට දැන් ඒක කරලා පෙන්වන්න පුළුවන් දුවල පුතාලට. ඒ සඳහා මම කැකෑරුන් නලියකට ජලය දමලා මැග්නීසියම් පුංචි කැබැල්ලක් ඒකට දාලා පෙන්නනවා. මැග්නීසියම් වල ජලයට වඩා ඝනත්වය වැඩි නිසා තමයි ජලයේ මැග්නීසියම් කැබැල්ල ගිලුනේ. ඒ වගේම
මැග්නීසියම් හොඳ විද්‍යුත් සන්නායකයක් කියලා මං නැවතත් ඕනනම් කරලා පෙන්වුව හැකි. ඉහළ තාප සන්නායක ගතියකුත් මැග්නීසියම් වල තියෙනවා. ඒ නිසා තමයි මැග්නීසියම් අපි දුවේ පුතේ අතේ තියාගෙන දල්වන්නේ අතට රත් වෙන්න පුළුවන්, ඇවිලෙන්න පුළුවන්. ඒ නිසා අපි දැහි අඬුවක් ආධාරයෙන් තමයි මැග්නීසියම් දැල්වීම සිදු කරන්නේ. මැග්නීසියම් හොඳ තාප සන්නායකයක්. සර් අපි මැග්නීසියම් වල රසායනික පොඩ්ඩක් සාකච්ඡා කරමු දුවල පුතාලත් එක්ක. ඔව් සර්. අපි මැග්නීසියම් ලෝහය ගත්තම අපි සලකනවා මැග්නීසියම් ලෝහය වාතයේ රත් කරපුවම දීප්තිමත් සුදු දැල්ලක් ඇති කරමින් දැවිලා සුදු පැහැති මැග්නීසියම් ඔක්සයිඩ් සෑදීම සිදු කරනවා. එසේම මැග්නීසියම් ලෝහය සිසිල් ජලය සමග කිසිදු ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඔබ දකින්න ඇති මින් පෙර පරීක්ෂණයේදී ජලයට මැග්නීසියම් පටි කැබැල්ලක් එකතු කළා. හැබැයි මැග්නීසියම් පටිය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. නමුත් මැග්නීසියම් වලට පුළුවන්කම තියෙනවා උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්න. මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සෑදීම සිදු කරනවා. මැග්නීසියම් උණු ජලය සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සාදනවා. හුමාලය සමග මැග්නීසියම් ඔක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සෑදීම සිදු කරනවා. එහෙනම් හි රටාවක් තියෙනවා. සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නැහැ. අපි උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. උණු ජලය සමග ප්‍රතික්‍රියාවේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව තනනවා. ඒ වගේම හුමාලය සමග ප්‍රතික්‍රියාවෙන් මැග්නීසියම් ඔක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සෑදීම සිදු වෙනවා. ඒ වගේම මැග්නීසියම් වල පුළුවන්කම තියෙනවා තනුක අම්ල සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන්න. මේ තනුක අම්ල සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කිරීම තුළිනුත් මැග්නීසියම් වලට පුළුවන්කම ලැබෙනවා මැග්නීසියම් වල ලවණය හා හයිඩ්‍රජන් වායුව සෑදීම සඳහා. දැන් විදුස මැග්නීසියම් ලෝහය භාවිත අවස්ථා කතා කරන නිසා සර් කිව්ව කාරණා දරුවන්ට පැහැදිලි වෙන්න මම මේ ක්‍රියාකාරණය කරන්නයි මේ සූදානම. සර් නැවත වතාවක් ක්‍රියාකාරම කරන අතරතුරේ දරුවන්ට පැහැදිලි කිරීමක් කළොත් බොහොම හොඳට තේරෙයි කියලා මම හිතනවා. එහෙනම් සර් මම සූදානම් ඉස්සෙල්ලාම ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා පෙන්නලා උණු ජලය සමග දරුවන්ට ප්‍රතික්‍රියා කරනවායි කියලා පෙන්වන්න. දුවේ පුතේ මේ තියෙන්නේ කැකරුම් නලයක්. ඒ සඳහා හොඳින් පිරිසිදු කරගත් මැග්නීසියම් කැබැල්ලක් මම යොදා ගන්නවා. පළවෙනිම මැග්නීසියම් කැබැල්ල කැකරුම් නලයට අපි දැම්මා. මෙන්න දයාපුර දුවේ පුතේ ජලය දාලා තියෙනවා. ඊළඟ කැකරුම් නලයටත් මම මැග්නීසියම් ඒ සමාන කෑල්ලක් යොදා ගන්නවා. ඒකටත් මම ජලය එක් කරනවා. මේ ජලය සමග ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් අපිට පුළුවන් පීනොප්තලින් ඇල් ජලය සමග ප්‍රතික්‍රියාවක් වෙනවා නම් මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙන නිසා රෝස පාටක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි දුවේ පුතේ ඇල් ජලය සමග රෝස පාටක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම මේ පීනොප්තලින් එක් කරලා මම රත් කරන්න සූදානම්. ඇල් ජලය පීනොප්තලින් එක් කරපු පරීක්ෂණාලයේ මේ තියෙන්නේ. මම දැන් සූදානම් මේ පරීක්ෂණ නලය රත් කරලා දුවල පුතාලත් එක්ක බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න පීනොප්තලින් එක්කලා අපි බලමු ප්‍රතික්‍රියා සිද්ධ වුණාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදිලා පීනොප්තලින් සමග රෝස පාට වර්ණය අපිට ලබා දෙනවද කියලා. හැබැයි ඇල් ජලය සමග නම් අපිට රෝස පාට වර්ණයක් ලබා දීලා නැහැ කියලා තමයි පේන්නේ. දැන් සුළු රෝස පාටක් වේගෙන එනවා. මැග්නීසියම් සාමාන්‍යයෙන් ඇල් ජලය සමග ප්‍රතික්‍රියා නොකලට උණු ජලය සමග හොඳින් ප්‍රතික්‍රියා කරනවා. ජලය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100කට 80කටවත් රත් වුණොත් තමයි මේ ප්‍රතික්‍රියාව ඉතා හොඳින් සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් දුවේ පුතේ අපි විද්‍යාගාරයේ මේ රත් කිරීමක් කරද්දී
සාමාන්‍ය එකතන රත් කරන්න හොඳ නැහැ. එකතන රත් කරනවා කියන්නේ ජුවල් නලයේ ඒ එක ස්ථානයක් විතරයි රත් වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් රත් කීම් කරද්දී මේ පරීක්ෂණ කැකෑරුම් නලයේ නිතර එහා මෙහා සලවන්න ඕන. එතකොට ඒකාකාරී රත් වීමක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් කැකෑරුම් නලය පුංචි ආනතියක් තියාගන්න වෙනවා. එහෙම නැත්නම් සිරස්ව අපි රත් කරොත් මේ ආකාරයෙන් රත් කරුවොත් මූණට උණු වතුර වැදිලා අපිට අනතුරු වෙන්න පුළුවන්. අපි ඒ නිසා එහෙම රත් කිරීම කරන්නේත් නැහැ. විද්‍යාගාරයේ ප්‍රායෝගික පරීක්ෂණ කරද්දී ඉතා පරිස්සමෙන් අපි විද්‍යාගාරයේ රසායනික පරීක්ෂණ සිද්ධ කරන්න ඕන. අනිත් අයට අනතුරක් වෙන්නේ නැතුව, Tamanට අනතුරක් වෙන්නේ නැතුව අපි පරීක්ෂණ කරන්න වග බලා ගන්න ඕන. දැන් නම් ලා රෝස පැහැයක් නම් දැන් ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් වුණා තව දුරටත් පීනොප්තලින් ස්වල්පයක් එක් කරලා මේ මාධ්‍යයේ භාෂ්මිකතාවය කොහොමද කියලා බලා ගන්න. ඔව් සර් අපි රෝස පාට ඇවිල්ලා තියෙනවා. රෝස පාට ඇවිල්ලා තියෙනවා. දැකින්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔතන මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී සෑදුණු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා තමයි ওই මාධ්‍ය භාෂ්මික වීම සිදු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේකෙන් මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ කියන කාරණෙත්, නමුත් මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියන කාරණෙත්. ඔහොම සර් අපි යොමු වෙමුද මැග්නීසියම් අම්ල සමග ප්‍රතික්‍රියාවට? හරි. අපිට පුළුවන් තනුක අම්ලයක් හැටියට මම ගෙනලා තියෙනවා දුවේ පුතේ මෙතනට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේ තියෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරවන්න සූදානම් කුඩ විදුස චුට්ටක් උදව් වෙමුකෝ අපි. මොකද මැග්නීසියම් කැබලි ගොඩක් විශාලව දාගත්තොත් ප්‍රතික්‍රියාව ටිකක් වේගෙන් වෙනවා. වේගෙන් සිද්ධ වුණාම තාපය මුක්ත වෙලා අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් දුවේ පුතේ. ඒ නිසා කුඩා ප්‍රමාණයක් තමයි මම මේ සඳහා යොදාගත්තේ. කුඩා මැග්නීසියම් කැබල්ලා. ගන් ඩෙසිමීටර මවුල 0.1ක් තියෙන සාන්ද්‍රණය තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි මේ සඳහා මම භාවිතා කරන්නේ. විදුස කිව්වා හැටියට ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා නම් අපිට හොඳින් බලා ගන්න පුළුවන් දයාබර දුවේ පුතේ. බුබුලු දානවා පේනවා නේද දුවේ පුතේ? දුම් දානවා, බුබුලු දානවා. රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා අපිට හොඳින් බලා ගන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන නිසා තමයි වේගයෙන් බුබුලු දානවා. කැකෑරුණ වෙලාව අල්ලලා බැලුවොත් තාපයත් මුක්ත වෙනවා. අත පිච්චෙන්න වගේ රත් වෙනවා. ඒ වගේම අර පිට වෙන වායුව ගැනත් විදුස මතක් කර හිටියා. මොනවද වායුව දුවේ පුතේ? හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හයිඩ්‍රජන් වායුව තමයි පිට වෙන්නේ. අපි මේ දක්වා කතා කළා එතකොට ලෝහ විදිහට සෝඩියම් හා මැග්නීසියම් පිළිබඳව. අපි ඊළඟට කතා කරනවා මැග්නීසියම් ලෝහයේ භාවිත අවස්ථා පිළිබඳව. එතකොට මේ මැග්නීසියම් ලෝහය ප්‍රධාන වශයෙන්ම අපි භාවිතා කරනවා ඇලුමිනියම් සමග මිශ්‍ර කරලා මැග්නීලියම් කියන මිශ්‍ර ලෝහය සාදා ගැනීම සඳහා. මේ මිශ්‍ර ලෝහය ශක්තිමත් සැහැල්ලු විකාදනයට ඔරොත්තු දෙන ලෝහයක්. මෙන්න මේ නිසා මේක ගුවන් යානා කොටස් සෑදීම සඳහා ඒ වගේම සැහැල්ලු වාහන කොටස් සෑදීම සඳහා අපි භාවිතා කරනවා. ඒ වගේම විශ්වස. ඒ වගේම ඖෂධ සඳහාත් භාවිතා කරනවා මැග්නීසියම් ලෝහය. ඒ තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දුවේ පුතේ අපිට ඉතා වටිනා ඖෂධයක්. ඒ තමයි gedara දොරේ අපිට අවශ්‍ය වෙන අම්ල පිත්ත රෝගයට නැත්නම් ગેස්ට්‍රයිටිස් කියලා අපි කියනවා. බඩේ දැවිල්ල ආපුවාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් තමයි අපි භාවිතා කරන්නේ. මම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැති මම වත් කරලා පෙන්වන්න දුවේ පුතේ. දුවලාගේ නිවසේ දුවල පුතාලාගේ නිවසේ අපිට දකින්න පුළුවන් මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් තවත් වැදගත් වෙනවා විකාදනයේ වැළැක්වීම සඳහා කැපවෙන ලෝහයක් හැටියට දුවේ පුතේ වැදගත් වෙනවා මැග්නීසියම්. නැව්වල සවි කරලා තියෙනවා විශාල මැග්නීසියම් කැබැල්ලක් නැව මුහුදේ ලවණවල තියෙද්දී විකාදනයෙන් වැළැක්වීම සඳහා. ඒ වගේම දුවේ පුතේ සංඥා කුළුණුවල දුරකථන රූපවාහිනී සංඥා කුළුණුවල
ඒ ලෝහයේ විකාදනය වැළැක්වීම සඳහා මැග්නීසියම් ලෝහය සවි කරලා තියෙනවා කැප වෙන ලෝහයකට. මැග්නීසියම් ලෝහය විකාදනය වෙමින් අනෙක් ලෝහය කුල්න නිෂ්පාදනය කරලා තියෙන ලෝහය ආරක්ෂා වීමේ කාර්යය සිද්ධ කරනවා. ඔව් සර්. එහෙමනම් අපි දැන් අද දවසේ කතා කළා ප්‍රධාන වශයෙන්ම ආරම්භයේදී ආවර්තිතවගේ රටා පිළිබඳව. රටා වලින් අපි කතා කළා විද්‍යුත් ඍණතාවය පිළිබඳ අද දවසේදී. ඒ වගේම අද දවසේදී අපි කතා කළා ලෝහ පිළිබඳව. විශේෂයෙන් ලෝහ, අලෝහ හා ලෝහාලෝහ හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත්. එතෙන්දී ප්‍රධාන වශයෙන් අපි ලෝහ වලින් අවධානය යොමු කළා සෝඩියම් හා මැග්නීසියම් කියන ලෝහ පිළිබඳවත්. එතකොට ඊට අමතරව අපිට අද දවසේදී සෝඩියම් හා මැග්නීසියම් වලට අමතරව තවත් උදාහරණ පෙන්නවා. ඒ තමයි සිංක් කියලා ලෝහ අපිට හම්බුණා, ටින් ලෝහයක් විදිහට හම්බුණා. මේ ආකාරයට අපිට ලෝහ සඳහා විවිධ උදාහරණ දක්වන්නත් පුළුවන්. දුවේ පුතේ. අපි එහෙමනම් අද දවසේ ලෝහ පිළිබඳ සාකච්ඡාව මෙතනින් නිමා කරනවා. විශ්වස ඔව්. තවත් රසබර රසායන විද්‍යාව වැඩසටහනකින් යලිත් හමු වන බලාපොරොත්තු වෙමින් ආයුබෝවන් කියනවා. ආයුබෝවන්.